නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට ධර්මය කියා දුන්න අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් ලෝක සත්වයාට දේශනා කරපු උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්නට තමා සූදානම් වෙන්නේ. පින්වත්නි, අද ඔබ ඉගෙන ගන්න සූත්‍රයෙන් කියවෙනවා මේ ධර්මයේ දියුණුවක් කරා යන හැටි. ඊළඟට ඒ ධර්මයේ දියුණුවක් කරා යන කෙනා ඇති කරගන්න ඕන විශේෂ දෙයක් ගැන අද මේ ධර්ම දේශනාවේ කියවෙනවා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බොහෝ පිරිස භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල දියුණු වුණා. දියුණු වුණා කියන්නේ පින්වත්නි, ඒ අය සතර අපායෙන් නිදහස් වුණා ධර්මයෙන්. එතකොට ඔබ අහලා තියෙනවා ඒ කාලේ සවැත් නුවර කෝටි 7ක ජනකායක් හිටියා. කෝටි 5ක්ම මාර්ගඵලලාභී. බොහෝ අය ඒ ධර්මයේ තුල දියුණු වුණා. එතකොට අද කාලේ දැන් දේශනාවේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ සත්වයාගේ ගුණේ පිරිහෙන්න සත්වයාගේ ආයුෂ පිරිහිලා යනවා. ආයුෂ පිරිහෙද්දි ඒ සත්වයන් තුල බලපවත්වනවා ප්‍රධාන අකුසල දෙකක්. ඒ තමා අධර්ම කාමේ, ඊට පස්සේ විසම ලෝභේ. එතකොට පින්වත්නි, දැන් කාලේ මිනිස්යන්ගේ ආයුෂ ටික ටික අඩු වෙලා අද කාලේ මිනිස්යන්ගේ සිත්වල බලපවත්වනවා ප්‍රධාන වශයෙන් ওই අකුසල් දෙක. එතකොට ඒ අකුසල් බලපවත්තද්දී එයාට කුසලයේ උපදව ගන්න අමාරුයි. දැන් එතකොට කෙනෙක් ධර්මයේ තුල දියුණු වෙන්නේ කුසල් දහම් දියුණු කිරීමෙන්. එතකොට ඒ අකුසල් දෙක බලපවත්වද්දී එයාට කුසලයක් දියුණු කරගන්න අමාරුයි. එතකොට නමුත් ඒ කාලේ මිනිසයා වේගෙන් දියුණු වුණා. ඒ වේගෙන් දියුණු වුණේ ධර්මය තුල එයාට සංසාරේ කරපු පින්බලෙත් තිබුණා. ඒ නිසා ඔබ ධර්ම ඉගෙන ගන්නදී අහලා තියෙනවා සමහර අය බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ බැන බැන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අයට ධර්මයේ දේශනා කළා. ධර්මයේ දේශනා කරද්දී ඒ අයට තිබුණා විශේෂ කුසලතාවයක්. ඒ කුසලතාවයට කියනවා යෝනිසෝ මනසිකාරය.
ඒ යෝනිසෝ මනසිකාරය නැමැති කුසලේ මතුවෙලා ආවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ හොඳට තේරුණා. වැඳ වැඳා භාග්‍යවතුන් වහන්සේ ළඟ හිටියා. බැන බැන ඇවිල්ලා වැඳ වැඳා ධර්මයේ සැප විඳ විඳා හිටියා. එතකොට ඒ කාලේ බොහෝ අය ආවා ওই විදිහට බැනගෙන. ඊට පස්සේ බොහෝ අය වාද ගොතාගෙන ආවා. ඒ හැමෝම වැඳ වැඳා බුද්ධ ශාසනයේ සිත් අලවගෙන වාසය කළා. නමුත් පින්වත්නි අද කාලේ බොහෝ අය වැඳගෙන එනවා. බැන බැන යනවා. ඒ මොකද ඒ අයට යෝනිසෝ මනසිකාරය නැහැ. ධර්මයේ විමස ගන්න හැකියාව නැහැ. ඒ ධර්මයේ විමස ගන්න හැකියාව නැති නිසා පින්වත්නි එයාට ධර්මයේ තුල දියුණු වෙන්න බෑ. එයා ධර්මයේ කෙරෙහි වැඳගෙන ආවේ යම් කුසලයක් මුල් වෙලා නම් එයා තුල තිබිච්ච කුසලේ රැක ගන්නත් බෑ. යෝනිසෝ මනසිකාරය නැති නිසා එයා පිරිහිලා බැන බැන යනවා. ඉතින් ඒ නිසා පින්වත්නි නුවණ තියෙන කෙනෙක් ආස කරන්න ඕන බුද්ධ ශාසනයේ දියුණුව කරා යන්න. දියුණු වෙන්න. ඒ කියන්නේ දියුණු වෙනවා කියලා මම අර කලින් සඳහන් කළේ එයා සෝතාපන්න වෙලා සංසාර දුකින් මේ සතර අපායේ නිදහස් වෙන්න ආස වෙන්න ඕන. ඊළඟට තමන් තුළ හටගත්තු කුසල් දහම් දියුණු කරගන්න එයා ආස වෙන්න ඕන. ඉතින් ඒ සඳහා උපකාර වෙන භාග්‍යවතුන් වහන්සේ මේ කුසල් දහම් වල දියුණුව ගැන දේශනා කරපු ඒ කුසල් දහම් දියුණු වෙන්න අවශ්‍ය කාරණා ගැන දේශනා කරපු උතුම් දේශනාවක් අපි ඉගෙන ගන්නේ. මේ දේශනාවේ නම තීති සූත්‍රය. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ සචිත්ත වර්ගයේ. පින්වත්නි බුදුරජාන් වහන්සේ දවස්වල සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියේ. බුදුරජාන් වහන්සේ භික්ෂු සංඝයා අමතලා වදාලා තිතින් පහම් භික්කවේ න වන්න යාමි කුසලේසු ධම්මේසු පගේව පරිහානි. මහණෙනි මම කුසල් දහම් වල පිහිටා සිටීම ප්‍රශංසා නොකරමි. තිති කියන්නේ පින්වත්නි පිහිටා සිටිනවා. එතකොට බුදුරන් වහන්සේ දේශනා කළා මහණෙනි මම කුසල් දහම් වල කෙනෙක් පිහිටා සිටිනවා නම් ඒක වර්ණනා කරන්නේ පගේව පරිහානි. පිරිහෙනවා නම් කෙනෙක් කුසල් දහම් වල ඒ ගැන කවර කතාවද? උද්ධිචකෝ අහං භික්කවේ වන්නේ යාමි කුසලේසු ධම්මේසු. මහණෙනි මම කුසල් දහම් වල දියුණුව වර්ණනා කරනවා. යමෙක් කුසල් දහම් වලින් දියුණු වෙනවා නම් ඒකටයි කිව්ව තථාගතයන් වහන්සේ ප්‍රශංසා කරන්නේ වර්ණනා කරන්නේ. ඒතකොට පින්වත්නි කාගේ හරි ජීවිතයක කුසල් දහම් ටිකෙන් ටික දියුණු වෙලා යනවා නම් එයා තමයි මේ ශාසනයේ ඵල ලබන කෙනා. එයා තමයි ශාසනය තුල දියුණු වෙන කෙනා. ඒතකොට පින්වත්නි ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කළා මහණෙනි කුසල් දහම් වලට හානි වෙනවා කියන්නේ මොකද්ද? උන්වහන්සේ දේශනා කළා ඉද භික්ඛවේ භික්ඛු යත්තකෝ හෝති සද්දාය. මහණෙනි මෙහිලා යම් කිසි භික්ෂුවකට මේ ශාසනයට ආපු කෙනෙකුට යම් පමණක ශ්‍රද්ධාවක් තියෙනවා. එයා තුල ඇති වෙච්ච යම් පමණක ශ්‍රද්ධාවක් තියෙනවා. ඒතකොට පින්වත්නි ඒ ශ්‍රද්ධාව කියන්නේ කුසලයක්.
එතකොට මේ ශාසනයට ආපු කෙනාට යම් පමණක ශ්‍රද්ධාවක් ඇති වුණාට පස්සේ එයා ඒ ශ්‍රද්ධාව දියුණු වෙනවා දකින්න ආස වෙන්න ඕන. මොකද බුදුරන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ යම් තාක් අකුසල් දහම් තියනවාද ඒ අකුසල් දහම් ඒ කෙනාවේ යටහතට කිව්ව අරගෙන යන්නේ. ඊළඟට මේ ලෝකේ යම් තාක් කුසල් දහම් තියනවාද ඒ කුසල් දහම් සත්වයාව උඩුහතට උසස් තත්වයට පත් කරනවා කිව්වා. එතකොට පින්වත්නි කවුරු හරිගේ හිතේ කාගේ හරි හිතේ තථාගතයන් වහන්සේ ගැන ප්‍රසාදය ඇති වෙනවා නම් ඒක කුසලයක්. එතකොට පින්වත්නි ඒ ශ්‍රද්ධාව මේ ලෝකේ හැමෝගම හිතවල ඇති වෙන්නේ. දැන් මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ දැන් බලන්න මම මේ කුසලේ ඒ කුසලයක් ඒ ශ්‍රද්ධාව නැමැති කුසලේ යම් පමණකට හරි කෙනෙක්ට ඇති වුණාම ඇති වුණොත් ඒකේ තියෙන මේ වටිනාකම බලන්න දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. අසංකේය කල්ප ගණන් මේ ලෝකේ සම්මා සම්බුද්ධ කියන වචනේවත් නැහැ. ඊළඟට මේ සත්වයා අපි බුද්ධ දේශනාව ඉගෙනගෙන තියෙනවා මේ සත්වයා සතර අපායට වැටි වැටි සංසාරේ යනකොට මනුස්ස ජීවිතයකට එනවා කියන එක ඒක දුර්ලභ එකක්. එතකොට කෙනෙක් එහෙම දුර්ලභ මනුස්ස ජීවිතයකට ආවට පස්සේ ඒ මනුස්ස ජීවිතයට ආපු හැමෝටම ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. අපි දන්නවා මේ ලෝකේ කෝටි ගණන් මිනිස්සු ඉන්නවා. බුදු කෙනෙක්ගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ ඊටාම සුළු පිරිසකට. භාග්‍යතුන් වහන්සේගේ ගුණ දැනගන්න ලැබෙන්නේ ඊටාම සුළු පිරිසකට. භාග්‍යතුන් වහන්සේ ගැන සිත පහදින්නේ ඊටාම සුළු පිරිසකට. දැන් අපි ගෙදරක් ගත්තොත් ඒ ගෙදර හැමෝටම හිත පහදින්නේ නැහැ. සමහර විට අපි හිතමු ගෙදර පුතා පැහැදිලා ඉන්නවා භාග්‍යතුන් වහන්සේ ගැන. එයා ආසයි භාග්‍යතුන් වහන්සේ ධර්මයට. ඊට පස්සේ එයා ඒ ආසාව නිසා එයා ආසයි අනේ මගේ අම්මා තාත්තටත් මේක අම්මා තාත්තත් පහදිනවා නම් අම්මා තාත්තත් මේකට ආස කරනවා නම් එතකොට එයා ධර්මයෙන් කියනවා පිනට ගන්න හදනවා කොච්චර දැඟලුවත් බෑ. කොච්චර කිව්වත් එයා පහදින්නේ. එතකොට පින්වත්නි එහෙනම් මේ ලෝකයේ කෙනෙකුගේ හිත භාග්‍යවතුන් වහන්සේ ගැන පහදිනවා නම් ඒක දුර්ලභ එකක්. ඒක හැමෝටම නොලැබෙන එකක්. ඊට පස්සේ ඒක කුසලයක්. ඒ කියන්නේ මේ සත්වයාව ඉහළට අරගෙන යන එකක්. ඒකයි පින්වත්නි බුද්ධ දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි යම් කිසි කෙනෙකුට තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් තියනවාද? ප්‍රේම මාත්‍රයක් තියනවාද? සබ්බේතේ සග්ග පරායන ඒ හැමෝම ස්වර්ගයේ උපදිනවා කියනවා. එතකොට ඒ අල්ප මාත්‍ර ශ්‍රද්ධාවට එයා සුගතියට අරගෙන යන්න පුළුවන්. එතකොට පින්වත්නි එහෙනම් පේනවා කවුරු හරි කෙනෙක් මේ බුද්ධ ශාසනයටත් ඇවිල්ලා මේ බුද්ධ ශාසනය තුල කටයුතු කරලා ඒ කියන්නේ සීල් අරගෙන දන් දීදී වාසය කරනවා. නමුත් එයා මරණින් මත්තේ දුගතියට යනවා නම් එයා මේ ශාසනයට එද්දී යම් ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බද ඒකට හානි කරගෙන ඒක එයාගේ පිරිහිලා ඒ නිසා එයා පහතට ගියේ. ඉතින් ඒ නිසා පින්වත්නි යම් කිසි කෙනෙක් මේ ශාසනයට එනකොට එයාගේ හිතේ තියෙනවා යම් කිසි ශ්‍රද්ධාවක් යම් පමණක ශ්‍රද්ධාවක්. ඒකයි මේ දේශනාවේ තියෙන්නේ. යත්තකෝ හෝති සද්ධාය යම් පමණක ශ්‍රද්ධාවක් තියෙනවා එයාට. එතකොට ඒක කුසලේ. ඒ කුසලෙන් පුළුවන් එයා උඩුවතට අරගෙන යන්න. ඉතින් ඒ නිසා
ඒ යම් පමණක ශ්‍රද්ධාව ඇති නොනැති කෙනා ඒ ශ්‍රද්ධාව රැකගෙන ටික ටික දියුණු කරගන්න ආස කරන්න ඕන. ඔව්. එතකොට ඔබ අහලා තියෙනවා මේ ශ්‍රද්ධාව ගැන තවත් කිව්වොත් ඔව්. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ භාග්‍යවතුන් වහන්සේ දැකලා භාග්‍යවතුන් වහන්සේ පාරේ වඩිද්දි භාග්‍යවතුන් වහන්සේ දැකලා සමහරුන්ගේ සිත පැහැදුනා. ටික වෙලාවකින් එයා කලුරිය කළා. දෙවියන් අතරේ උපන්නා. මේ නිරේ යන්න හිටපු අය. ඉතින් ඒ නිසා පින්වත්නි ශ්‍රද්ධාව නැමැති කුසලේ රැක ගන්න ඕන. ඒක දියුණු කර ගන්න ඕන. එතකොට පින්වත්නි ඒ කුසල් වලට හානි වෙන අකුසල් තියෙනවා. ඒව ගැන මේ සූත්‍රයේ ඉදිරියට විස්තර වෙනවා. ඒවට එයා ඉඩ දෙන්න හොඳ නැහැ. මොකද ඒ අකුසල් බලපැවැත්තුනොත් එයාගේ හිතේ මේ ශ්‍රද්ධාව නැමැති කුසලෙ නැති වෙලා යනවා. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කළා බුදුරන් වහන්සේ දැන් ඔන්න දේශනා කළා මහණෙනි මේ ශාසනයේ කෙනෙක් ඉන්නවා එයාට යම් පමණක ශ්‍රද්ධාවක් තියෙනවා. ඊට පස්සේ ඒ කෙනාට යම් පමණක තියෙනවා සීලයක්. එයා යම් පමණක සීලෙන් වාසය කරනවා. එතකොට මේ සීල කියන්නේ කුසලයක්. එතකොට එයා ඒ නිසා සීලෙ දියුණු කරගන්න කල්පනා කරන්න ඕන. සීලය තුල දියුණු වෙන්න එයා උත්සාහ කරන්න ඕන. දැන් කෙනෙක් ශාසනයට ඇවිල්ලා සිල්වත් වූ පමණින් එයාගේ සීලය දියුණු වෙලා යන්නේ. එයා ඒ සීලය දියුණු කරගන්න ක්‍රමය ගැන කල්පනා කරලා ඒකට ආස කරන්න ඕන. මොකද මේ හැම දැන් මෙතන බුදුරන් වහන්සේ පෙන්වලා දෙන හැම කුසලයක්ම පිරිහිලා යන්න පුළුවන්. ඒකයි බුදුරන් වහන්සේ මේ සූත්‍රය පටන් ගන්න කලින්ම දේශනා කළේ මහණෙනි මම මේ කුසල් දහම් වල කෙනෙක් පිහිටලා ඉන්නවා. පිහිටලා කිව්වේ එයා එක තැනට වෙලා. යම් ප්‍රමාණික ශ්‍රද්ධාවක යාට තිබ්බද ඒ ගානුමයි. යම් පමණක සීලයක් තිබ්බද ඒ ගානුමයි. බුදුන් වහන්සේ දේශනා කළා මහණෙනි මම ඒට ප්‍රශංසා නොකරමි. පරිහානිය ගැන කවර කතාවද? එහෙනම් ඒව පිරෙහෙන්න පුළුවන්. ඒ නිසා නුවණැති කෙනා ඒකේ දියුණුවට ආස කරන්න ඕන. එතකොට මං කිව්වා එතකොට දැන් මේ අකුසල් බලපවත්වන යුගයේ තමයි එයා මේ කුසලයට ආස කරන්න තියෙන්නේ. එතකොට ඒ ආසාව නිකන් ලාමක එකක් වෙලා බෑ. බලවත් ආසාවක් වෙන්න ඕන. එතකොට බලන්න ඒ කාලේ මේ කුසල් වලට මේ සත්‍ය ආස කරපු හැටි ඔබ අහලා තියෙනවා. ඒ කාලේ හිටිය එක ගවේෂි කියලා තරුණෙක්. මේ ගවේෂිට හිටියා යාළුවෝ 500ක්. එතකොට මේ ගවේෂි ඔන්න ගවේෂිට තිසරණි හම්බුණා. බුද්ධ ශාසනයට එන්න ලැබුණා. තෙරුවන් සරණ ගියා. යාළුවෝ තෙරුවන් සරණ ගියා. හැබැයි මෙයාගේ සීලේ දොස් තියෙනවා. ඊට පස්සේ මෙයා කල්පනා කළා මේ විදිහට ඉඳලා හරියන්නේ. මම හොඳට පංචශීලයේ රකින්න ඕන. මොකද මට යාළුවොත් ඉන්නවා. ඒ යාළුවොත් මං දිහා බලන් ඉන්නවා. හොඳට පංචශීල රකින්න ඕන. ඊට පස්සේ මෙයා මොකද කළේ? පංචශීලයේ සමාදන් වුණා. දැන් මෙයාට තිසරණිය තියෙනවා. පංචශීලයේ තියෙනවා. ඊට පස්සේ යාළුවන්ටත් ආරංචි වුණා අන්න ගවේෂි පංචශීලයේ සමාදන් වෙලා. යාළුවෝ කල්පනා කළා ගවේෂි යමක් සමාදන් වුණා නම් ඒක ලාමකයක් නෙමෙයි. බලන්න ඒ කාලේ මේ සත්වයා කල්පනා කරපු හැටි. අද කාලේ යාළුවෝ අතරේ කෙනෙක් සිල් රකින්න පටන් ගත්තොත් අනිත් අය ගරහනවා. ඊට පස්සේ යාළුවෝ අතර කෙනෙක් ඔන්න මේ අකුසලයක සමාදන් වෙලා අකුසලයක යෙදෙන්න පටන් ගත්තොත්
රොත්ත පිටින් මේකට කැමති වෙනවා. අසවලත් කරනවානේ. අසවලත් මෙහෙමනේ. ඒකයි කිව්වේ අද කාලේ අකුසලයේ බලපවත්වනවා. එතකොට යාළුවෝ කල්පනා කළා අපේ ගවේෂි මේක කළා නම් ඒක ලාමක එකක් නෙවෙයි. ඒ නිසා අපිත් පංචශීලයේ රකිමු. දැන් මේ යාළුවෝ 500 පංචශීල රකින්නවා. තිසරණෙත් තියෙන පංචශීලෙත් තියෙන. ඊට පස්සේ මෙයා කල්පනා කළා ඊට පස්සේ ගවේෂිටත් මේක ආරංචි වුණා. ඊට පස්සේ ගවේෂි කල්පනා කළා දැන් යාළුවෝයි මායි සමානයි. මෙහෙම නෙවෙයි මං තව මේකේ දියුණුව වෙන්න ඕන. මේක ඉස්සරහට යන්න ඕන. එහෙම කල්පනා කරලා ගවේෂි මොකද කළේ? බ්‍රහ්මචාරීය සාහිත්‍ය පංචශීල සමාදන් බ්‍රහ්මචාරී වුණා. යාළුවන්ට ආරංචි වුණා. ඊට පස්සේ යාළුවෝ කල්පනා කළා ගවේෂි යමක් කළා නම් ඒක මේ නිකන් එකක් නෙවෙයි. ඒ නිසා අපිත් බ්‍රහ්මචාරී වෙමු කියලා මේ කසාද බැඳලා හිටපු අය බ්‍රහ්මචාරී වුණා. ඊට පස්සේ තව ටික කාලෙකින් ගවේෂි කල්පනා කළා මං විකාල භෝජනින් වැළකීලා ඉන්නවා. විකාල භෝජනින් බලන්න මේ සීලය තුල දියුණු වෙන ලස්සන. ඒ නිසා පින්වත්නි කුසලයට ආස කෙනා මේ වගේ දියුණුවෙන් ආස කරන්න ඕන. ඒ ආසාව උපදව ගන්න ඕන. නැත්තම් සාමාන්‍යයෙන් අපිට හිතෙනවා සාමාන්‍යයෙන් ඔන්න දැන් කවුරු හරි කෙනෙක් එක පොයකට ඔන්න සිල් ගන්නවා. එයා ලෑස්ති වෙලා ඔන්න කොහොම හරි දවසම සිල් අරගෙන වාසය කරනවා. ඊට පස්සේ ඔන්න ඊළඟ පොයේනවා. මෙයා කලින් හිතනවා මම දැන් ඊළඟ පොයටත් සිල් ගන්නවා. ඊට පස්සේ ඔන්න ඊළඟ පොයේනවා. මෙයා කල්පනා කරනවා ගිය මාසෙත් සිල් ගත්තනේ. ගිය මාසෙත් සිල් සමාදන් වුණානේ කියලා. මේ මාසේ සිල් ගැනීම නැති වෙලා යනවා. බලන්න මේ අය ඊට පස්සේ ගවේෂි කල්පනා කළා මං විකාල භෝජනෙන් වළකින්න ඕන. ගිහි ගෙදර විකාල භෝජනෙන් වැළකුණා. ඊට පස්සේ ටික කාලෙකින් කල්පනා කළා මීට වඩා මං මේ ශාසනය දියුණු වෙන්න ඕන. ඒ නිසා මම මේ ගිහිගේ අත්හැරලා පැවිදි වෙන්න ඕන. මේ තරුණ අය ඊට පස්සේ මොකද කළේ? ගවේෂි තමන්ගේ සියලු බෝගස් කන්ද අත්හැරලා මෙයා බුද්ධ ශාසනයේ මහණ වුණා. යාළුවන්ට ආරංචි වුණා අන්න යාළුවා මහණ වෙලා. ගවේෂි යම් තීරණයක් ගත්තා නම් ඒක නිකන් ලාමක එකක් නෙවෙයි. ඒ නිසා අපිත් මහණ වෙන්න ඕන කියලා 500ම මහණ වුණා. මහණ වුණා, හුදකලා වුණා, සිල්වත් වුණා. දිවි දෙවනි කරලා ධර්මය හැසිරුණා. ඒ 500ම රහත් වුණා. බලන්න දියුණු වෙලා ගිය ලස්සන. අද කාලේ මං සිල් ලකින්නම් කියලා එනවා. දියුණු වෙන්නත් බෑ. ඒ හිතාන ආපු දේ තුල ඉන්නත් බෑ. පිරිහෙනවා. ඒතකොට පින්නන්නේ කවුරු හරි කෙනෙක් යම් පමණක ශ්‍රද්ධාව ඇති වෙලා ඊට පස්සේ යම් පමණක සීලයක් රැක ඉඳලා පිරිහුණොත් ආයේ යාට ඒක ලබන්න කල්ප ගානකින්වත් බැරි වෙයි. එතකොට පින්වත්නි එයාට ඊළඟට තියෙනවා ශ්‍රුතයක්. එතකොට දැන් අපි ඉගෙන ගත්තා මේ ශාසනයට ආපු කෙනාට ඔන්න ශ්‍රද්ධාව නැමැති කුසලෙ තියෙනවා. ඊට පස්සේ යම් පමණකට සීලේ නැමැති කුසලෙ තියෙනවා. ඊට පස්සේ ශ්‍රුතේ තියෙනවා. එතකොට පින්වත්නි එහෙනම් ශ්‍රුතේ කියන්නේ කුසලයක්. එතකොට ශ්‍රුතේ කියලා කියන්නේ එයා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා
මතක තියාගෙන ඉන්නවා. ඒ මතක තියාගෙන ඉන්නේ තවත් කරුණු සමග. ඒ තමා ඒක ධර්මයේ විස්තර කරනවා සුතා. එයා ධර්මය අහලා තියෙනවා. ඊට පස්සේ දතා ඒ අහපු ධර්මයේ දරාගෙන ඉන්නවා. ඊට පස්සේ වචසා ಪರಿචිතා ඒ දරාගත් ධර්මයේ වචනින් පුරුදු කරනවා. ඊට පස්සේ මනසානුපෙක්කිතා ඒ ධර්මයේ නුවණින් විමසනවා. ඊට පස්සේ දිට්ඨියා සුප්පටි විද්දා ඒ ධර්මයේ නුවණින් තේරුම් අරගෙන ඉන්නවා. අන්නේ කාරණා සියල්ලටම තමයි ශ්‍රුතය කියලා කියන්නේ. එතකොට එයාට තියෙනවා යම් පමණක ශ්‍රුතයක්. ඊට පස්සේ ඒ කෙනාට තියෙනවා යම් පමණක ත්‍යාගයක්. තමන් තුළ උපන්න ත්‍යාගයක් තියෙනවා යම් පමණක. එතකොට මේ ත්‍යාගය කියන්නේ කුසලයි. එතකොට අපි මේ ධර්මයේ තුල අපට අහන්න ලැබිලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ සමහර අය තමන්ට තියෙන පුංචි දෙයක් පූජා කළා. සංඝයාට බුදුරජාණන් වහන්සේට පූජා කරලා ප්‍රසාදෙන් වාසය කළා. ඒ අය මරුණට පස්සේ සුගතිය ගියා. එතකොට ත්‍යාගය කියලා කියන්නේ සත්වයා විහලට අරගෙන යන කුසලයක්. ඊළඟට පඤ්ඤාය එයාට තියෙනවා ප්‍රඥාව නැමැති කුසලෙත්. ඒ කියන්නේ මේ ලෝකේ අනිත්‍යයි, මේ ලෝකේ දුකයි. ඊට පස්සේ මේ ඇස කන නාසය දිවකය මනස අනාත්මයි. පංච උපාදානස්කන්ධය අනාත්මයි කියලා එයා ධර්මය අහලා යම් කිසි වැටහීමකින් ඉන්නවා. එතකොට ඒකත් මේ සත්‍යය තුළ උපන්න කුසලයක්. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කළා යා පටිභාණයෙන් සමන්විතයි. පටිභාණය කියලා කියන්නේ පින්වත්නි එයාට නිර්මාණාත්මකව හිතන්න පුළුවන්. නිර්මාණාත්මකව වැටහෙන නුවණක් තියෙනවා. ඒ කියන්නේ ඒකට අපි ගත්තොත් ඔබ අහලා තියෙනවා උපාලි සූත්‍රයේ. උපාලි බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න ආවා. ඊට පස්සේ බුදුරන් වහන්සේ ධර්ම දේශනා කළා. උපාලි කිව්වේ නිගණ්ඨගේ ශ්‍රාවකෙක්. බුදුරන් වහන්සේ ධර්ම දේශනා කළා හැදුනා. තිසරණේ අඳුනගත්තා. සෝවන් වුණා. ඊට පස්සේ නිගණ්ඨ ඇවිල්ලා උපාලිත් එක්ක කතා කරද්දී අන්තිමේට උපාලි භාග්‍යතුන් වහන්සේගේ ගුණ ගැන වර්ණනා කළා. ගුණ 100ක්. ගාථා වලින් ලස්සනට මේ ගුණයෙන් යුක්ත නිසා මම භාග්‍යතුන් වහන්සේ සරණ ගියා. මේ ගුණයෙන් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේ තමා මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා යා ලස්සනට කියා හිටියා. බලන්න පටිභානේ. එතකොට මේ පටිභානෙත් කුසලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් තුල මේ හටගත්ත කුසල් වල නේව තිට්ටන්ති එයාගේ මේ කුසල් දහම් වල පිහිටා සිටීමක් පෙනෙන්න නැහැ කියනවා. ඊළඟට නෝ වඩ්ඩන්ති දියුණුවකුත් නැහැ. බුදුරන් වහන්සේ දේශනා කළා පිහිටා සිටීමකුත් නැත්තම් දියුණුවීමකුත් නැත්තම් එයාගේ කුසල් හානි වෙලා යනවා. ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කළා තව කෙනෙක් ඉන්නවා එයා තුලත් තියෙනවා මේ කුසල් යම් පමණකට. එතකොට එයාගේ කුසල් හානි වෙන්නේ නැහැ. ඊට පස්සේ දියුණු වෙන්නෙත් නැහැ. බුදුන් වහන්සේ දේශනා කළා ඒක කිව්වා පිහිටා සිටීම කියලා කියන්නේ කුසල් වල. ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කළා යම් කෙනෙකුට තියෙනවා මේ කුසල් ටික ඒ කුසල් දහම් වල පිහිටා සිටීමකුත් නැහැ. නොහානි ඒ කුසල් වලට හානියකුත් නැහැ. බුදුරන් වහන්සේ දේශනා කළා ඒක කිව්වා දියුණුව කියන්නේ කුසල් දහම් වල. ඒ කියන්නේ ඒ කුසල් දහම් එයා පිරිහවා ගන්නෙත් නැහැ. ඒක පිහිටවා සිටවන්නෙත් නැහැ. එයා ඒ කුසල් දියුණු කර ගන්නවා. ශ්‍රද්ධාව දියුණු කර ගන්නවා. සීලය දියුණු කර ගන්නවා. ශ්‍රුතය දියුණු කර ගන්නවා. ත්‍යාගය දියුණු කර ගන්නවා. ප්‍රඥාව දියුණු කර ගන්නවා. පටිභානේ දියුණු කර ගන්නවා. ඊට පස්සේ
බුදුරන් වහන්සේ දේශනා කළා නෝචේ භික්කවේ භික්ඛු පරචිත්ත පරියාය කුසලෝ හෝති. මහණෙනි ලස්සන කාරණයක්. බුදුරන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔබට අනුන්ගේ සිත දකින්න ඥානෙ නැති වෙන්න පුළුවන්. මහණෙනි නමුත් මහණෙනි අත සචිත්ත පරියාය කුසලෝ භවිසාමිති. නමුත් මහණෙනි මම මගේ හිත දකින්න දක්ෂ වෙනවා කියලා හික්මෙන්ට කිව්වා. බලන්න කොච්චර ලස්සන කාරණයක්ද. සාමාන්‍යයෙන් අපි ආසා අනික් කෙනාගේ එක දකින්න. මෙයා ශ්‍රද්ධාවන්තද? මෙයා මේ සාන්තෝ හිටියට ඇත්තටම සිල්වත්ද? මෙයාට ශ්‍රුතේ තියෙනවද? ත්‍යාගය තියෙනවද? අපි ආසා අනික් කෙනා දිහා බලන්න. බුදුන් වහන්සේ මේක දේශනා කළා මහණෙනි ඔබට අනුන්ගේ සිත දකින ඥානෙ නැති වෙන්න පුළුවන්. ඒකට දක්ෂ නොවෙන්න පුළුවන් ඔබ. නමුත් මහණෙනි තමන්ගේ හිත දකින්න දක්ෂ වෙනවා කියලා එයා හික්මෙන්ට කිව්වා. දැන් ඔන්න පින්වත්නි මේ සූත්‍රයේ බුදුරන් වහන්සේ කුසල් දහම් ගැන දේශනා කළා. මේවා කුසල්. ඊට පස්සේ ඒ කුසල් පිරිහෙන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ ඒ වගේ එක තැන තිබීමක් තියෙන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ දියුණුවක් ඇති කරගන්නත් පුළුවන් කිව්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ කුසල් දහම් වල දියුණුව තමයි තථාගතයන් වහන්සේ වර්ණනා කරන්නේ. එතකොට දැන් වන්න බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ඒ කුසල් දහම් පිරිහෙන්ට නොදී ඒ කුසල් දහම් දියුණු කරගන්න හැටි. බුදුරන් වහන්සේ දේශනා කළා මහණෙනි අනුන්ගේ සිත දකින්න දක්ෂ නැතුණාට කමක් නැහැ. පුරුදු වෙන්න කිව්වා මම මගේ හිත දැක දැක ඉන්නවා. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කොහොමද කෙනෙක් කතංච භික්කවේ භික්ඛු සචිත්ත පරියාය කුසලෝ හෝති. කොහොමද කෙනෙක් තමන්ගේ හිත දකින්න දක්ෂ වෙන්නේ? එතකොට පින්වත්නි ඔන්න එහෙනම් කවුරු හරි කෙනෙක් ආසනම් ශ්‍රද්ධාවෙන් දියුණු වෙන්න, සීලය තුල දියුණු වෙන්න, සෘතේන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් දියුණු වෙන්න එයා කරන්න ඕන දේ තමයි තමන්ගේ හිත දකින්න දක්ෂ කෙනෙක් වෙන එක. ලේසි නෑ. කොහොමද බුදුරන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කළා. තමන් දිහා බලන්නේ කොහොමද කියලා බුදුරන් වහන්සේ දේශනා කළා ඉද බික්කවේ ඉත්තිවා පුරිසෝවා. මහණෙනි ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ඉන්නවා ලස්සනට ඉන්න කැමති. ඒ ගෑන් ළමයා හරි පිරිමි ළමයා හරි ආසයි ලස්සනට ඉන්න. ලස්සනට ඉන්න කැමති නිසා එයා හැමතිස්සෙම යනවා උපකරණයක් ළඟට. එයා හැමතිස්සෙම එතෙන්ට ගිහිල්ලා එයා බලනවා හැඩ. කොණ්ඩේ අවුල් වෙලාද? කැලල් ඇවිල්ලාද? නිතර එයා හැඩපතින් විමසනවා. ලස්සනට ඉන්න කෙනා එහෙමනේ නේ. ඔන්න උදේ පාන්දර නැගිට ගමන් යනවා කන්නඩි ළඟට. ඊට පස්සේ මූණ හොදගෙන ඇවිල්ලා ආය යනවා. කන්නඩි ළඟ ඉඳන් සැරසිලා ආය එළියට ඇවිල්ලා ආය යනවා කන්නඩි ළඟට. ඊට පස්සේ ගමනක් යද්දී එයා පර්ස් එක දිගහැරලා ආය බලනවා. ඒකෙත් තියෙනවා. මොකද එයා ලස්සනට ඉන්න ආසා. බුදුරන් වහන්සේ දේශනා කළා ඒ ලස්සනට ඉන්න ආස කෙනා කැඩපතින් තමන්ගේ මුඛ නිමිත්ත තමන්ගේ මුව මඩල විමසලා බලනවා. එහෙම තමන්ගේ මූණ කැඩපතින් බලද්දී බුදුරන් වහන්සේ දේශනා කළා සචේ තත්ත පස්සති රජංවා අංගනංවා තස්සේව රජස්ස අංගනස්වා පහනාය වායමති. එයා මූණ කැඩපතින් පරීක්ෂා කරලා බලද්දී දැක්කොත් මූණේ කැලලක් තියෙනවා. මූණ කිලුට වෙලා තියෙනවා. කල් දාන්නේ නැහැ කියනවා. එසැනින් එයා ඒක පිරිසිදු කරගන්නවා. පිරිසිදු කරගෙන එසැනින් එයා ඒක අඩුපාඩු හදා ගන්නවා. මොකද එයා ලස්සනට ඉන්න ආසා.
ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කළා එයා මූණ බලද්දී කැඩපතේ මූණ බලද්දී එයා දකින්නේ මූණේ කැලලක්. මූණ කිසි අවුලක් දකින්නේ ලස්සනට තියෙනවා. අන්න එහෙම ලස්සනට තියෙනවා දකින්නකොට තේනේව අත්මනෝ හෝති පරිපූර්ණ සංකප්පෝ පිරිපුන් සංකල්ප ඇතිව තමා හරියට සතුට වෙනවා කියනවා. ලාභාවත මේ පරිසුද්ධං වත මේති. අනේ මට ලාභයක් නොවෑ. මගේ මුවමඩල හරි පිරිපුන් නොවෑ. කියලා එයා සතුට වෙනවා කියනවා. බුදුරන් වහන්සේ දේශනා කළා අන්නේ වගේමයි කිව්වා. තමන්ගේ හිත දිහා බල බල ඉන්නේ අන්නේ වගේමයි කිව්වා. ලස්සනට ඉන්න කැමති කෙනා කැඩපතට ළඟට ගොහින් කැඩපතින් විමසා කැඩපත දිහා බලලා විමසා අඩුපාඩු හදාගන්නවා වගේ. අඩුපාඩු නොදක්නා විට සතුටු වෙනවා වගේ. බුදුරන් වහන්සේ දේශනා කළා ඒව මේවකෝ භික්කවේ භික්කුණෝ පච්චවෙක්කනා බහුකාරෝ හෝති කුසලේසු ධම්මේසු. අන්නේ වගේ කුසල් දහම් වල දියුණු වෙන්න කැමති කෙනාට ප්‍රත්‍යවේක්ෂාව කිව්වේ පින්වත්නි නුවණින් විමසීම යෝනිසෝ මනසිකාරේ. ඒක බොහෝ උපකාරයි. කොහොමද නුවණින් විමසන්නේ ප්‍රත්‍යවේක්ෂා කරන්නේ? බුදුරජාන් වහන්සේ දේශනා කළා අවිජ්ජාලුනුකෝ බහුලං විහරාමි අනවිජ්ජාලුනුකෝ. එයා විමසනවා මං වාසය කරද්දී. ඒ කියන්නේ දැන් ඔන්න උදේ නැගිටිනවා ඊට පස්සේ වැඩ කටයුතු වල දෙනවා රාත්‍රී වෙනවා. ඒ විදිහට මං වාසය කරද්දී වැඩිපුර මගේ හිතේ ලෝභය හට ගන්නවද? එහෙම නැත්නම් ලෝභේ නැති බවද තිබෙන්නේ කියලා විමසන්න කිව්වා. අන්න තමන්ගේ හිත දකින්න ක්‍රමේ. ඊට පස්සේ ව්‍යාපන්න චිත්තෝනුකෝ බහුලං විහරාමි. මං මේ වාසය කරද්දී මගේ හිතේ වැඩිපුර තරහ ක්‍රෝධය හට ගන්නවද? එහෙම නැත්නම් මට ක්‍රෝධේ නැද්ද? තරහ යන්නේ නැද්ද කියලා තමන් විමසන්න කිව්වා හිත ගැන. ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කළා එයා හිත දිහා බලන්න කිව්වා. තීන මිද්ද පරියුට්ඨිතෝනිකෝ බහුලං විහරාමි. මං වාසය කරද්දී වැඩිපුර මං නිදිමතට යට වෙච්ච හිතින් වාසය කරන්නේ මගේ හිත. ඒ කියන්නේ දැන් ඔන්න කෙනෙක් ඔන්න වැඩ කටයුතු ඇස්සේ ඔන්න ධර්ම පොතක් කියවන්න ගන්නවා. එක්ක භාවනාව කරන්න වාඩි වෙනවා. එක්ක ධර්මය අහන්න වාඩි වෙනවා. වාඩි වෙච්ච ගමන් නිින්ද යනවා. නිදිමත එනවා. එතකොට නිදිමතට මේක කියන්නේ නිදිමතට යට වෙලා. වීර්යවන්ත කෙනා නිදිමතට යට වෙන්නේ නැහැ. එයා නිදිමත එනකොට එක්ක එයාට පුළුවන් සජ්ජායනා කරන්න. එක්ක පුළුවන් එයාට සක්මන් කරන්න. ඒ දේවල් නොකළොත් නිදිමත එයාව යට කරනවා. එතකොට එයා කල්පනා කරන්න කියනවා හිත ගැන බලන්න කියනවා මං වැඩිපුර ඉන්නේ නිදිමතට යට වෙච්ච ගමන්ද. ඊළඟට කල්පනා කරන්න කියනවා උද්දතෝනුකෝ බහුලං විහරාමි. මං මේ ජීවත් වෙද්දී වැඩිපුර මගේ හිත උද්දච්චයෙන් යුක්තද? ඊළඟට වැඩිපුර මගේ හිතේ මේ සැක තියනවාද? සැක හට ගන්නවාද? ඊට පස්සේ මගේ හිතේ ක්‍රෝධේ බහුලද? ඊළඟට සංකේලිට චිත්තෝනුකෝ බහුලං විහරාමි. මං කිලුටු සිතින්ද වාසය කරන්නේ වැඩිපුර. එතකොට මේ හිත කිලුටු වෙන්නේ අකුසල් නිසා, රාග නිසා, ද්වේෂ නිසා, මෝහ නිසා. එතකොට එයා හිත ගැන බලන්න කියනවා මං වැඩිපුර ඉන්නේ කිලුටු වෙච්ච හිතින්ද? බලන්න කොච්චරම් අපූර්වද කියලා. මේ ලෝකේ වෙන කොහෙවත් මේ විදිහට තමන්ගේ හිත ගැන පරීක්ෂා කිරීමක් කියලා දෙන්නේ නැහැ. මේක දේශනා කළේ පින්වත්නි මේ හිත සම්පූර්ණයෙන්ම ජයගත්තු, මේ හිත සම්පූර්ණයෙන්ම අවබෝධ කරපු
පාරිශුද්ධ සිතින් වැඩ හිටපු අපේ බුදුරන් වහන්සේ මේ කෙලෙස් නිසා ජරාවට පත්වෙච්ච හිත දැක දැකා පිරිසිදු කරන හැටි මේ කියන්නේ. එතකොට පින්වත්නි මේකේ මේ හිත දකින්න එකේ හිත දැක දැකා ඉන්න එකේ වාසිය තමයි එයාගේ අර කලින් සඳහන් කළ කුසල් හානි වෙන්නේ. එහෙම හිත නොදැක මේ අකුසල් වලට යට වෙලා හිටියොත් අර කලින් කුසල් හානි වෙනවා. දැන් ඔබ දන්නවා බුද්ධ ශාසනය ඔන්න දේවදත්ත මහණ වුණා. දේවදත්ත මහණ වෙන්න ආවේ ශ්‍රද්ධාවෙන්. ඊට පස්සේ යාට සීලෙ තිබ්බා. සෘතේ තිබ්බා. ත්‍යාගෙ තිබ්බා. ධ්‍යාන උපදවගෙන හිටියා. නමුත් කාලයක් යද්දී පවිතු ආසාවල් හටගත්තා හිතේ. අධිපති වෙන්න ආස කළා. තමන්ට තැනක් ලබන්න ආස කළා. ඒ අකුසලයට යට වුණා. එයා තුල යම් ශ්‍රද්ධාවක් තිබ්බද? යම් සීලයක් තිබ්බද? දහම් දැනීමක් තිබ්බද? ඊට පස්සේ යම් ධානයක් තිබ්බද? ඒ කුසල් ඔක්කොම පිරිහිලා ගියා. ඊළඟට ඔබ අහලා ඇති අර කාශ්‍යප බුද්ධ කාලේ බලන්න මේ කියපු අකුසල් වලින් අර මේ සත්වයාව ඉහළට අරගෙන යන කුසල් විනාශ වෙලා යනවා. ඒකයි කුසලයේ තුල දියුණු වෙන්න ආස කෙනා තමන්ගේ හිත දිහා දැක දැක ඉන්න ඕන. කාශ්‍යප බුද්ධ කාලේ එක භික්ෂුවක් හිටියා. ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා මේ භික්ෂුව වෙනම ආරණ්‍යක අනිත්‍ය සංඥා පුරුදු කර කර වාසය කළා. සිල්වත්. අනිත්‍ය සංඥාව පුරුදු කර කර වාසය කළේ. එතකොට කාලයක් මෙයා මෙහෙම ඉන්නකොට ඔන්න දවසක් රහතන් වහන්සේ නමක් වැඩියා ඒ ගමට. වඩිනකොට මෙයා හිටපු ආරණ්‍යේ එදා නැවතුණා. එතකොට මේ ගමේ ප්‍රධාන දායක මහත්මයාත් ඒ භික්ෂුවට පැහැදුනා රහතන් වහන්සේට. ඊට පස්සේ අර භික්ෂුව පහවදා මේ අර ආගන්තුක වැඩි ස්වාමින් වහන්සේටත් කතා නොකරම පිණ්ඩපාත වැඩියා ප්‍රධාන දායක මහත්තයාගේ දෙට්ට. ඊට පස්සේ ප්‍රධාන දායක මහත්තයා එතකොට එයාට දුන්නා මේ ඒ භික්ෂුවට දානි පූජා කරලා අනේ එහෙනම් ස්වාමීනි අර භික්ෂුවටත් මේක පූජා කරන්න කියලා පාත්‍රයට දාලා දුන්නා. දැන් අර රහතන් වහන්සේ විහාරයට ආපු වෙලේ ඉඳන් මේ භික්ෂුවගේ හිතේ iriසියාව හටගත්තා. ඇයි දායක මහත්තයාත් පැහැදුනා. දායක මහත්තයා උන්වහන්සේගේ සැප දුක් ඇහැවා. iriසියාව හටගත්තා. දැන් අනිත්‍ය සංඥාව වඩ වඩා හිටපු භික්ෂුව හිත දිහා දකින්න බැරි වුණා. ඊට පස්සේ ඔන්න අර දානිකාරන් දැන් පාරේ එනවා. දැන් ඉරිසියාවෙන් මම මොකටයි මේ වෙන කෙනෙකුට දානි අදින්න කියලා ගිනිගොඩකට දැම්මා. රහතන් වහන්සේ මේක දැනගෙන රහතන් වහන්සේ 이르දි බලයෙන්ම වැඩම කළා. විහාරයට ගිහින් බලද්දී උන්වහන්සේ නැහැ. ඊට පස්සේ තේරුණා එහෙනම් රහතන් වහන්සේ නමක් පසුතැවීමටපත් වුණා. ආය උන්වහන්සේට අනිත්‍ය වඩා ගන්න බැරි වුණා. පසුතැවිතවි ඉඳලා අපවත් වෙලා නිරේ උපන්නා. බලන්න කුසල් වලට හානි වෙච්ච හැටි. ඒ නිසා කුසල් වලට හානි නොවි කුසල් දියුණු කරගන්න ආස කෙනා හිත දැක දැක ඉන්න ඕන. ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කළා ඔය විදිහට හිත දැක දැක වාසය කරද්දී එයාට තේරෙනවා නම් මගේ හිතේ වැඩිපුර ලෝභය තියෙනවා. ඊට පස්සේ හැමතිස්සෙම මේ හිතේ තරහ යන ගතිය තියෙනවා. ඊට පස්සේ නිදිමත ඉන්නවා වැඩිපුර. ඊට පස්සේ මේ පොතක් කියවන්න ගියත් ධර්මයක් අහන්න ගියත් නිදිමතින්ම යට වෙලා යනවා. ඊට පස්සේ සැක තියෙනවා. ඊට පස්සේ මේ හිත කිලුට වෙලා තියෙනවා. ඊට පස්සේ මේ කයේ බරගතියෙන් යුක්තයි. ඊට පස්සේ කුසීතකම තියෙනවා. ඊට පස්සේ හීන වීරිය තියෙනවා. කම්මැලිකම තියෙනවා. ඊට පස්සේ මේ හිත බොහෝ විට අසමාහිතයි. අන්න එහෙම තේරුනොත් බුදුරන් වහන්සේ දේශනා කළා. එහෙම තේරුනොත් අකුසල් තමා බහුලව බලපවත්වන්නේ කියලා.
තේන භික්කවේ භික්කුණා තේසංයේව පාපකානං අකුසලානං ධම්මානං පහනාය. අන්නේ පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස අදිමත්තෝ ඡන්දෝච වායමෝච. ඒ භික්ෂුව අදිමාත්‍ර කැමැත්තක් උපදව ගන්න කිව්වා. උත්සාහයක් උපදව ගන්න කිව්වා. වෑයම් කරන්න කිව්වා. අධික උත්සාහයක් ඇති කර ගන්න කිව්වා. ඊට පස්සේ ඒක ප්‍රහාණය කරන්න ඒ අකුසල් සිහියකුත් නුවණකුත් උපදව ගන්න කිව්වා. බුදුරන් වහන්සේ උපමාවක් දේශනා කළා. මහණෙනි, ඒක හරියට කෙනෙක්ගේ ඔන්න හිස ගිනි ගන්නවා. එහෙම නැත්තම් එයා ඇඳන් ඉන්න වස්ත්‍රය ගිනි ගන්නවා. බුදුරන් වහන්සේ දේශනා කළා ඒක නිමන්ට ඒ කෙනා යම් වෙහෙසක් ගන්නවද? ඒ වගේ වෙහෙසක් ගන්න කිව්වා. අර අකුසලේ ප්‍රහාණය කරන්න. මොකද ඒ අකුසලේ බල පැවැත්වුවොත්, ඒ අකුසලේ තමන්ගේ හිතේ දියුණු වෙලා ගියොත්, අර තමන්ව උඩ අතට ගෙන යන, තමන්ට යහපත පිණිස පවතින, ඊට පස්සේ කලාතුරකින් මේ හිතේ හට ගන්න කුසල් දහම් විනාශ වෙලා යනවා. ශ්‍රද්ධාව විනාශ වෙලා යනවා. දැන් කෙනෙක්ගේ හිතේ අපි කියමු ඔන්න රාගය හට ගන්නවා නිතර නිතර. එයා රාගයට යට වෙනවා. එයා හිත ගැන නොබලා ඒ රාගයට යට වෙනවා. එයාගේ ශ්‍රද්ධාවට හානි වෙනවා. ඊට පස්සේ එයාගේ සීලයට හානි වෙනවා. දැන් ගිහි ගෙදර ඉන්න කෙනත් පංචශීල සමාදන් වෙද්දී යාට තියෙනවා වැරදි කාම සේවනයෙන් වැළකීම. එයා රාගයට යට වෙලා වාසය කළොත්, එයාට ඒ අකුසලේ ප්‍රහාණය කරගන්න බැරි වුණොත් එයාගේ සීලයට හානි වෙනවා. සෘතේට, ත්‍යාගයට, ප්‍රඥාවට හානි වෙනවා. ඒ නිසා බුදුරන් වහන්සේ දේශනා කළා හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිමනවා වගේ, ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ මහන්සියක් ගන්න කිව්වා. ඒ අකුසල් ප්‍රහාණය කරන්න. ඊළඟට පින්වත්නි, බුදුරන් වහන්සේ දේශනා කළා එයා තමන්ගේ හිත දිහා අර කැඩපති මූණ බලනවා වගේ හිත ගැන විමසා ඉඳෙද්දී, යෝනිසෝ මානසිකාරයේ යෙදෙද්දී එයාට තේරුණොත් මගේ හිතේ දැන් වැඩිපුර ලෝභය හටගන්නේ. ලෝභය හටගත්තාම මට ටක් ගන්න නැති කරගන්න පුළුවන්. මට දැන් තරහ යන්නේ. තරහක් ආවත් ඉක්මනට මට ප්‍රහාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මගේ හිත දැන් වැඩිපුර නිදිමතට යට වෙන්නේ. ඊට පස්සේ මේ විචිකිච්ඡාවට යට වෙන්නේ. ඊට පස්සේ ක්‍රෝධයට යට වෙන්නේ. ඊට පස්සේ මගේ හිත කිලිටි නෑ දැන්. ඊට පස්සේ කුසල් දහම් වල මේ ආරද්ධ වීරිය තියෙනවා කුසල් දහම් පුදව ගන්නට. අන්න ඒක දැක්කොත්, ඒ විදිහට දැක්කොත් බුදුරන් වහන්සේ දේශනා කළා තේන භික්කවේ භික්කුණා තේසංයේව කුසලේසු ධම්මේසු පතිට්ඨාය. අන්නේ කුසල් දහම් වල පිහිටවලා උත්තරින් ආසවානං කයායන් යෝගෝ කරණීයෝති. ඒ කුසල් දහම් වල පිහිටලා මත්තේහි ආශ්‍රව ශේකරන්ට මහන්සි වෙන්න කිව්වා ඒ භික්ෂුවට. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ ශාසනය දියුණු වෙන්න ආස කෙනා තමන්ගේ හිත ගැන දැක දැක ඉන්න ඕන. ප්‍රත්‍යවේක්ෂා කර කර ඉන්න ඕන. නුවණින් විමසා ඉන්න ඕන. යෝනිසෝ මානසිකාරයත් නොහැරී ඉන්න ඕන. එහෙම වාසය කරොත් එයාට කුසල් දහම් දියුණු කරගන්න පුළුවන්. දියුණු කරගන්න බැරි වුණත් තමන් තුළ උපන් කුසල් දහම් රැක ගන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කුසල් විසින් එයාව උඩට අරගෙන යනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ කුසල් දහම් වල දියුණුවට ආස කෙනා තමන්ගේ හිත දිහා බල ඒ හිතේ තියෙන දොස් දුරු කර වාසය කරන්න ඕන. ඉතින් ඒ නිසා අපටත් මේ දුර්ලභව ලැබෙන බුද්ධ ශාසනේ තමන්ගේ හිත ගැන නුවණින් විමසමින් පාපී අකුසල් දහම් ප්‍රහාණය කරමින් අපි තුල උපන් කුසල් දහම් රැකගනිමින් ඒවා දියුණු කරගෙන අපටත් මේ ශාසනයේ දියුණුවක් ලබන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව.
අද දවසේ නුවණැස පාදන සිරි සඳහම් දේශනාව සඳහා බැතිබර දායකත්වය දරන්නේ නොම්බර 247 247 සූරිය පාලුව කඩවත යන ලිපිනේ පදිංචි පින්වත් MDV සමරකෝන් මහත්මයා විසින්. ඉතින් මේ මහත්මයා විසින් නුවණැස පාදන සිරි සඳහම් දේශනාවට අනුග්‍රහය දක්වලා ධර්ම දානමේ වශයෙන් විශාල පිනක් රැස් කර ගන්නට යෙදුණා. ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ ගෞතම බුද්ධ ශාසනයත් මේ පින්වත් හැම දෙනාවත් ආරක්ෂා කරත්වා. දෙවියෝද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට. ඉතින් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සැප ලැබේවා. සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 3කට කලින් මේ පරලෝකීය MDC සමරකෝන් පියාණන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින්, ඒ වගේම නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින්, මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් ඥාතීන් පරලෝක සැපයටපත් වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ පින් ජූලි මාස 19 වෙනි දින 4 වෙනි උපන්දිනයේ සමරන මෙතුක උදම්මීන් සමරකෝන් පුතණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පුතණුවන්ට උතුම් පුණ්‍යානුභාව බලයෙන්, තිසරණී අනන්ත ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝග සැප දීර්ඝායු සැප ලැබේවා. දෙව් රැකවරණ සැලසේවා. ඉදිරි අනාගතේ සාර්ථක වේවා. ගෞතම බුද්ධ ශාසනයේ ධර්මාබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්වුණ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලු පින්වතුන්ට, ඒ වගේම පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. උදව් උපකාර කළ දැක බලා සතුටුුණු සියලු දෙනාටත්, ඒ වගේම මහමෙවුනා වාසී පින් ස්වාමින් වහන්සේලාට, අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂක දුවදරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම උතුම් පුණ්‍යානුභාවයෙන්, තිසරණී අනන්ත ගුණ බලෙන් නිදුක් නිරෝග සැප දීර්ඝායු සැප ලැබේවා. සුවසේ ගෞතම බුද්ධ ශාසනයේ පින් දහම් රැස් කරමින්, සිල් ගුණ දහම් දියුණු කරමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.